ආයිබෝවන් අපි කුඩා ව්‍යාපාර කියන පාඩම තමයි ව්‍යාපාර අධ්‍යයනයේ කතා කරමින් ඉන්නේ. අවසානට කතා කළේ කුඩා ව්‍යාපාර සාර්ථක වෙන්නත් ඒ වගේම කුඩා ව්‍යාපාර අසාර්ථක වෙන්නත් හේතු. අද අපේ සාකච්ඡාව පාඩම පටන් ගමු. කුඩා ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය. කුඩා ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය කියන්නේ අපේ කලින් පාඩම. මේ දෙකේ සම්බන්ධයක් තියෙන නිසා තමයි මේ දෙක එකම ටියුට් එකකිනුත් අපි සාකච්ඡා කරන්න පටන් ගත්තේ. එතකොට කුඩා ව්‍යාපාරයි ව්‍යවසායකත්වයේ තියෙන සම්බන්ධය මොකක්ද කියන එක තමයි මේ කොටසෙන් අපි කතා කරන්න යන්නේ. අපි කිව්වා ව්‍යවසායකත්වය කියලා අපි හඳුන්වන්නේ අවදානමක් දරාගෙන නව්‍යතාවයක් සම්පාදනය කිරීම. ඒකෙදි ඒ වගේම ව්‍යාපාරයකදී ගන්න ඕනේ දිනදා ප්‍රතිපත්ති මේ තීරණ ටික ගන්නවා. ඒ වගේම අනිකුත් නිෂ්පාදන සාධක ඒකරාශී කරගෙන නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම සිද්ධ කරනවා කියන. නිකම්ම ව්‍යාපාරයක් අපි ව්‍යවසායකත්වයේ විදිහට හඳුන්වන්නේ නැහැ. එතකොට මේ ව්‍යවසායකයා හැම වෙලෙම අලුත් දෙයක් කරන්නේ. අලුත් දෙයක්. එතකොට මේ අලුත් දේ ගොඩක් වෙලාවට එයා පටන් ගන්නේ සුළු පරිමාණයෙන්. හරිද? සුළු පරිමාණයෙන් කරනවා කියන්නේම මොකක්ද ඒක? ඒක ඇවිල්ලා කුඩා ව්‍යාපාරය. ගොඩක් වෙලාවට මේක කරන්නේ පටන් ගන්න සුළු පරිමාණයෙන්. ඒත් එක්කම ඒ නිසාම මේක අපිට හඳුන්වන්න පුළුවන් කුඩා ව්‍යාපාරයක් කියලා. ඒ කියන්නේ ගොඩාක් ව්‍යවසායකත්වයේ ආරම්භ වෙන්නේ කුඩා ව්‍යාපාරات එක්ක කියලා අපිට කියන්න පුළුවන්. ඒතර කුඩා ව්‍යාපාරවල අවදානම සාමාන්‍යයෙන් මහා පරිමාණ ව්‍යාපාරයකට වඩා ටිකක් වැඩි. හේතුව අපිම තමයි කළමනාකරණය කරන්නේ. අපේ පවුලේ ශ්‍රමය තමයි පාවිච්චි වෙන්නේ. වෙළඳ පොළවල් එච්චර විශාල නැහැ. තාක්ෂණයේ දියුණු තාක්ෂණය නෙමෙයි පාවිච්චි කරන්නේ. හැබැයි මේ ව්‍යවසායකත්වයේ කුඩා ව්‍යාපාර වලට එමත් එක්ක ව්‍යවසායකයෝ කියන්නේ හැම වෙලෙම අලුතින් හිතන කට්ටියක් නිසා මේ කුඩා ව්‍යාපාරවල වර්ධනයටත් ව්‍යවසායකත්වය වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ කුඩා ව්‍යාපාර කියන එකේ අයිතිය ගොඩාක් වෙලාවට තනි පුද්ගලයෙක් ගාව තියෙනවා. ඒතර ව්‍යවසායකයෙක් සතුව තියෙන කුඩා ව්‍යාපාරයක් එයාගේ උනන්දු උත්සාහය මත දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට ව්‍යවසායකත්වයේදී අපි කතා කළා ව්‍යවසායකත්ව නිපුණතා කියලා. කළමනාකරන කුසලතාවයන්, තාක්ෂණික කුසලතාවයන්, අන්තර් පුද්ගල කුසලතාවයන්. මේ කුසලතා වර්ධනය කර ගැනීමත් එක්ක ව්‍යවසායකයට පුළුවන් වෙනවා තමන්ගේ කුඩා ව්‍යාපාරය වඩා දියුණු ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගන්න. ඔන්න ඔය සම්බන්ධය තමයි ඇත්තටම ව්‍යවසායකත්වය සහ කුඩා ව්‍යාපාර කියන එකේදී අපිට දකින්න තියෙන්නේ. අපි ඒක ලියාගමු. 18 වෙනි පිටුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය. ලියන්න මෙහෙම. ලියන්න. ව්‍යවසායකයෙකු බොහෝ විට තම නව්‍යතාවය කුඩා පරිමාණයෙන් ආරම්භ කරන නිසා බොහෝ ව්‍යවසායකයන්ගේ පළමු පියවර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකි.
ඒකටම ලියන්න. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සාර්ථකත්වයේ උදෙසාද ව්‍යවසායකත්වය ඉවහල් වේ. ඊළඟට තියෙනවා එහෙම ඉවහල් වෙන ආකාර ටිකක් මේකේ දාලා ව්‍යාපාර ආරම්භීම අවදානම් සහගතයි. ව්‍යවසායකයා තුළ තියෙන අවදානම් කළමනාකරණය කිරීමේ හැකියාව හරහා ඒ අවදානම අපිට සාර්ථකව ජය ගන්න පුළුවන් වෙනවා. ව්‍යවසායකයාගේ කැපවීම සහ උනන්දුව මත ව්‍යාපාරයේ ගොඩක් විට සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ ව්‍යවසායකයා තුළ ඇති ආත්ම විශ්වාසය සහ අදිෂ්ඨානයද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක සාර්ථකත්වයට ඉවහල් වෙනවා. ඒ වගේමයි ව්‍යවසායකයා තුළ ඇති ව්‍යවසායකත්ව නිපුණතා වර්ධනය කර ගැනීමත් එක්ක ව්‍යාපාරය සාර්ථක කරගන්න අවස්ථාවක් හම්බ වෙනවා. හරි. ඊළඟට අපි මේ පාඩමේ අවසාන කොටස විදිහට කතා කරන්න යන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා දෙන දිරිගැන්වීම සහන පහසුකම් ඔය ඕන එකකින් කිව්ව හැකි. හරි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ලබා දෙන දිරිගැන්වීම තමයි අපි ඊට පස්සේ මෙතනින් එහාට කතා කරන්නේ. දිරිගැන්වීම. මේ දිරිගැන්වීම අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් මූල්‍යමය දිරිගැන්වීම. අනිත් එක මූල්‍යමය නොවන දිරිගැන්වීම. හරිද? මූල්‍යමය දිරිගැන්වීම සහ මූල්‍යමය නොවන දිරිගැන්වීම. මූල්‍යමය දිරිගැන්වීමක් කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට උදව් කරනවා. එහෙම නැත්නම් පහසුකම් සපයනවා මුදලින්. ඒ කොහොමද? එකක් කෙටි හා දිගු කාලීන ණය. ගොඩක් වෙලාවට මේවා සහන පොලි අනුපාතිකයන් යටතේ තමයි ලබා දෙන්නේ. අපි මේ පාඩමේ අවසානයේටම කතා කරනවා මේ මොනවද දැනට ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට ලබා ගන්න පුළුවන් සහන ණය කියලා. ඊළඟට ඇතැම් විට රජය මූල්‍යමය ආධාරයක් කියන්නේ ළමයි ණය වගේ නැවත ගෙවන්න ඕනේ නැති එකක්. ණය ආයි ගෙවන්න එපේ. ආධාර ආයි ගෙවන්න ඕනේ නැහැ. පැහැදිලිද? ඊළඟට තව එකක් බදු සහන. මොකද බදු සහනයක් දුන්නාමත් ව්‍යාපාරයට මුදලක් තමයි ඉතුරු වෙන්නේ. බදු විදිහට සාමාන්‍ය ව්‍යාපාරයක් ගෙවන මුදලක් ඉතුරු වීමක් වෙනවා. සමහර වෙලාවට බදු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා වෙන්න පුළුවන්. වසර කිහිපයකට බදු ගෙවන්න ඕනේ නැහැ කියලා සහනයක් දෙනව වෙන්න පුළුවන්. ඒකට කියනවා බදු විරාමයක් කියලා. එහෙම නැත්නම් බදු අය කරනවා අඩු බදු අනුපාතිකයක් යටතේ වෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර බදු සහනයන් ලබා දීමේ හැකියාව තියෙනවා. ඊළඟට තව එකක් තමයි ප්‍රතිමූල්‍ය පහසුකම්. මේක ගොඩක් වෙලාවට මහ බැංකුව තමයි සපයන්නේ. මේක ගොඩක් ළමයි වැරදියටයි තේරුම් අරන් තියෙන්නේ රීෆයිනෑන්ස්. මේකෙදි කරන්නේ ඔය බැංකු සහ මූල්‍ය ආයතන ණයක් දෙනකොට බලනවා මේ ණය ආපසු නොලැබීමේ අවදානම කොහොමද කියලා. ඕගොල්ලෝ
ඉගෙනගෙන ඇතිනේ ගිණුම් කරණේ තියෙනවා බොල් ණය කියලා එකක්. බොල් ණය වුණාම මේක ව්‍යාපාරයට වියදමක්. ඒ නිසා බැංකු හා මූල්‍ය ආයතන ණය දෙනකොට බලනවා මේ ණය ගන්න මිනිස්සයාට හිඟයකින් තොරව මේ ණය නැවත පියවන්න පුළුවන්ද? ඒ විදිහට ගත්තාම මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සාමාන්‍යයෙන් බැංකු මූල්‍ය ආයතන ණය දෙන්න දක්වන පෙළඹවීම ටිකක් අඩුයි. හේතුව තමයි මේ ව්‍යාපාර ලොකුවට විධිමත් නැහැ. මේ ව්‍යාපාර කරන්නේ ව්‍යාපාර කරලා සෑහෙන ලොකු පළපුරුද්දක් තියන අය නෙමෙයි. හරිද? මේවා දක්ෂ සේවකයෝ නැහැ කළමනාකරණය කරන්න. ලොකු තාක්ෂණයක් පාවිච්චි කරන්නේ නැහැ. වෙළඳ පොළ හුඟක් පටුයි. ඒ නිසා ව්‍යාපාරයේ අසාර්ථක වීමේ අවදානම ස්ථාවර මහා පරිමාණ ව්‍යාපාරයකට සාපේක්ෂව ගත්තොත් අඩුයි. ඒ නිසා බැංකු මොකද කරන්නේ? ඒගොල්ලෝ මේ වගේ ආයතන ණය දෙන්න ඉච්චර කැමති නැහැ. එතකොට මහ බැංකුව කියනවා මෙන්න මෙහෙම කතාවක්. දැන් බැංකුව බලන්නේ බැංකුව ගාව තියෙන සල්ලි ටික Tamanට අවදානම අඩු මිනිස්සුන්ට ණය දෙන්න. ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ කුඩා පරිමාණ ව්‍යාපාර ණය දෙන්න අකමැති. මහ බැංකුව කියන ඔයාගේ සල්ලි ටික ඔයාට ඕන විදිහට ණය දෙන්න. මම ඔයාට දෙනවා රුපියල් මිලියන 100ක් 100ට දෙකේ පොලියට. මහ බැංකුව ණයක් දෙනවා. ඔයා ඒ මිලියන 100 අරගෙන හරිද? කුඩා ව්‍යාපාර වලට ණය දෙන්න 100ට 6 පොලියට. හරිද? මහ බැංකුව වාණිජ බැංකුව වලට නැත්නම් මූල්‍ය ආයතන වලට දෙනවා ණයක් දෙන්නේ. හරිද? ණයක් දෙනවා 100ට 2කට. එයා කියනවා මේක 106ට කුඩා පරිමාණ ව්‍යාපාරවලට තමයි දෙන්න ඕනේ හැබැයි. එතකොට සාමාන්‍ය තත්ත්වයේදී බැංකු අකමැති වුණාට කුඩා පරිමාණ ව්‍යාපාර ණය දෙන්න මේ ප්‍රතිමූල්‍ය පහසුකම් හරහා වාණිජ බැංකුවල එහෙම නැත්නම් මූල්‍ය ආයතනවල තියෙන මූල්‍ය ආයතනත් කුඩා පරිමාණ ව්‍යාපාර වල ණය දෙන්න පෙළඹවීමක් ඇති වෙනවා. ඒකිනුත් හම්බෙන්නේ මුදල් මේ දිරිගැන්වීම. මුදල් මේ නොවන දිරිගැන්වීමුත් තියෙනවා. එකක් මේ ව්‍යාපාර දියුණු කරගන්න උපදෙස් දෙනවා. උපදේශන සේවා. අර ඊට පස්සේ අලෙවි කරන සේවා. ඒ කියන්නේ මේ ව්‍යාපාරවල නිෂ්පාදිත අලෙවි කරන්න වෙළඳ පොලක් හදලා දෙනවා. ඊට පස්සේ තව එකක් මේ ව්‍යාපාරයේ යන්ත්‍ර එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කරගන්න තාක්ෂණික සහාය දෙනවා. අලුත් යන්ත්‍ර හඳුන්වා දීලා අලුත් නිෂ්පාදන ක්‍රම හඳුන්වා දීලා හරිද? ඊළඟට වෙළඳ පොළ පිළිබඳ තොරතුරු දෙනවා. දැන් මේ දවස්වල වෙළඳ පොළේ වැඩියෙන් විකුණ ගන්න පුළුවන් මොනවද? එහෙම තොරතුරු දෙනවා. ඊට පස්සේ රජයෙන් කරන තව වැඩක් යටිතල පහසුකම් දියුණු කරනවා. මේවා ගොඩක් වෙලාවට තියෙන ග්‍රාමීයවනේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒවා යටිතල පහසුකම්. ඒ කියන්නේ ව්‍යාපාරයක් කාර්යක්ෂමව කරන්න අවශ්‍ය මහා මාර්ග, විදුලි බලය, ඊට පස්සේ වාරි මාර්ග. හරි ඒ වගේ පහසුකම් ටිකක් අඩුයි. මේ පහසුකම් දියුණු කරනවත් එක්කම මේ ප්‍රදේශයේ තියෙන ව්‍යාපාරක් ඉබේම දියුණු වීමකට පාත්‍ර වෙනවා. ඒකත් ඒතොර දිරිගැන්වීමක් තමයි. ඔන්න ඔය විදිහට ඔයා මතක තියාගන්න ඕනේ දෙන දිරිගැන්වීම් ටික මූල්‍යමය සහ මූල්‍ය නොවන විදිහට දෙකට බෙදලා. බලන්න 18 වෙනි පිටුවේ තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පවතින දිරිගැන්වීම්. කුඩා ව්‍යාපාර දිරිගැන්වීමට රජය සහ වෙනත් ආයතන ලබා දෙන දිරිගැන්වීම් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. මූල්‍යමය නොවන. මූල්‍යමය දිරිගැන්වීම් යටතේ ලියා ගන්න එකක් යට එකක් මේ ටික. ලියමු. පළවෙනි එක මූල්‍යමය දිරිගැන්වීම් පැත්තේ. කෙටි හා දිගු කාලීන බැංකු ණය. කෙටි හා දිගු කාලීන බැංකු ණය. ඊළඟට දෙවෙනි එක මූල්‍යමය ආධාර. මූල්‍යමය ආධාර. ආධාර කියන්නේ ණය වගේ ආයි ගෙවන්න ඕනේ. තුන්වෙනි එක බදු සහන. තුන්වෙනි එක බදු සහන. හතරවෙනි එක ප්‍රතිමූල්‍ය පහසුකම්. හතරවෙනි එක ප්‍රතිමූල්‍ය පහසුකම්.
තව එකක් මට කියන්න අමතක වුණා. ඒ තමයි කල්බදු. ලීසින් වත්කම් ගන්න සම්පූර්ණ මුදල නැත්නම් අපේ අතේ තියෙන මුදල දීලා ඉතුරු ටික බැංකුවෙන් අරගෙන වත්කමක් ගන්න පුළුවන්. යන්ත්‍රයක් හරි වාහනයක් හරි මොකක් හරි. ඒකට කියනවා කල්බදු කියලා. ඊළඟට කියන කල්බදු පහසුකම්. තව එකක් ලියන්න අයිරා පහසුකම්. වාණිජ බැංකු ජංගම ගිණුම් හරහා අයිරා පහසුකම් දෙනවා. හරි. දෙවෙනි වර්ගයේ දිරිගැන්වීම් වල මූල්‍යමය දිරිගැන්වීම. මූල්‍යමය දිරිගැන්වීම. හරි. ඒකේ ලියන්න මෙහෙම අංක 1 උපදේශන සේවා සැපයීම. අංක 1 උපදේශන සේවා සැපයීම. දෙක අලෙවිකරන පහසුකම් සැපයීම. ඔකට වෙළඳපොළ පහසුකම් කියලා කියන්න පුළුවන්. අලෙවිකරන පහසුකම් සැපයීම අරහන් ඇතුළේ වුණා වෙළඳපොළ පහසුකම් සැපයීම කියන එකත් ලියා ගන්න. ඊළඟ ලියන්න තාක්ෂණික දැනුම ලබා දීම. තාක්ෂණික දැනුම ලබා දීම. ඊළඟ එක වෙළඳපොළ පිළිබඳ තොරතුරු සැපයීම. වෙළඳපොළ පිළිබඳ තොරතුරු සැපයීම. ඊළඟ එක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. හරි. ඊළඟ එහා පැත්තේ තියෙනවා මේ පහසුකම් ලබා දෙනවා කට්ටියක් රාජ්‍ය ආයතන රජයේ හරි රජයේ මැදිහත් වීමේ ක්‍රියාත්මක වෙන ආයතනයක්. එහෙම නැත්නම් වෙනත් ආයතනයක්. රාජ්‍ය ආයතන ගොඩේ බලන්න කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව මණ්ඩලය. බලන්න මේකේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය සඳහාමයි පිහිටවල තියෙන්නේ. කාර්මික සංවර්ධන මණ්ඩලය. ඒගොල්ලෝ තාක්ෂණීය වගේ දේවල් සපයනවා. අපනයන සංවර්ධන මණ්ඩලය. ඔයාගේ භාණ්ඩය විදේශ වෙළඳපොළකට යවනවා නම් එයා උදව් කරනවා. කාර්මික තාක්ෂණික ආයතනය. එයාත් ගොඩක් වෙලාවට තාක්ෂණික සහාය තමයි දෙන්නේ. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය. ඒකත් ව්‍යවසාය ගැන. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඒගොල්ලෝ ප්‍රමිති හදලා දෙනවනේ. භාණ්ඩවල ගුණාත්මක බව වැඩි කරන්න උදව් වෙනවා. ජාතික සංවර්ධන බැංකුව. ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය. ආයෝජන මණ්ඩලය. වෙනත් ආයතන සර්වෝදය. ඒක නම් පෞද්ගලික ආයතනයක්. නමුත් ලාභ ලැබීමේ අරමුණක් නැහැ ඒකට. ජයිකා කියලා කියන ළමයි ජපානය වෙනත් රටවල් වලට ඔය කුඩා පරිමාණ ණය යෝජනා ක්‍රම වගේ ක්‍රියාත්මක කරන්න පිහිටවල දින ආයතනයක්. ජපානයේ වෙන රටවල් වලට උදව් කරන්නේ ජයිකා කියන ආයතනය හරහා. ඊළඟට බදු වාර්තා හදලා දෙන පුද්ගලික ආයතන. හරිද? නැත්නම් බදු වංචා වලට අහු වෙනවනේ. සනස සල්ලි දෙනවා. පෞද්ගලික හා බැංකු සහ මූල්‍ය ආයතන. පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතන. ඊළඟ අපිට තියෙනවා මේ ප්‍රධාන ආයතන කීපයක ලබා දෙන දිරිගැන්වීම් මොනවද කියලා ලියා ගන්න. පළවෙනි එක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව මණ්ඩලය. එයා ගොඩක් වෙලාවට කරන්නේ අපේ භාණ්ඩ විදේශ වෙළඳපොළට අරගෙන යන්න උදව් කරනවා. ඒක ලියා ගන්න ලබා දෙන දිරිගැන්වීම් ඉස්සරහින් විදේශ වෙළඳපොළ පහසුකම් සොයා දීම. විදේශ වෙළඳපොළ පහසුකම් සපයා දීම කියලා ලියන්නකො. විදේශ වෙළඳපොළ පහසුකම් සපයා දීම. ඊළඟ කාර්මික සංවර්ධන මණ්ඩලය. ඒක ලියන්න තාක්ෂණික සේවා සැපයීම, උපදේශන සේවා සැපයීම. තාක්ෂණික සේවා සැපයීම, උපදේශන සේවා සැපයීම. අපනයන සංවර්ධන මණ්ඩලය ලියන්න විදේශ වෙළඳපොළ
පහසුකම් සපයා දීමයි උපදේශන සේවාව දෙකයි. විදේශ වෙළඳපොළ පහසුකම් සපයා දීමයි උපදේශන සේවා සැපීම. ඊළඟට කාර්මික තාක්ෂණික ආයතනය. කාර්මික තාක්ෂණික ආයතනය. එයත් ගොඩක් වෙලාවට දෙන්නේ තාක්ෂණයයි උපදේශනයයි තමයි. ලියන්න තාක්ෂණික සේවා සැපීමයි උපදේශන සේවා සැපීමයි. ඊට පස්සේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය. ව්‍යවසාය සංවර්ධන අධිකාරිය. එයා ගොඩක් වෙලාවට කරන්නේ ප්‍රධාන වශයෙන්ම ලියන්න ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ඊළඟ මූල්‍ය පහසුකම් ලබා දීම. මූල්‍ය පහසුකම් ලබා දීම. ඊට පස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය. ඒකෙත් ලියන්න වෙළඳපොළ පහසුකම් සපයා දීම. වෙළඳපොළ පහසුකම් සපයා දීම. ඊළඟ මූල්‍ය පහසුකම් සැපයීම. මූල්‍ය පහසුකම් සැපයීම. තව එකක් ලියන්න ඇගයීම් සම්මාන ලබා දීම. එයා තෝරනවා වාර්ෂිකව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල එක එක අංශ වලින් කවුද හොඳටම ව්‍යාපාරය දියුණු කරලා තියෙන්නේ. හරි. ඊළඟට තියෙන ප්‍රමිති ආයතනෙනේ. ප්‍රමිති ආයතනෙ ලියන්න ඕනේ ඉතින් භාණ්ඩ හා සේවා සඳහා ප්‍රමිති සහතික ලබා දීම. ප්‍රමිති සහතික ලබා දීම. ඊළඟ 8 වෙනි එක ජාතික සංවර්ධන බැංකුව ප්‍රධාන වශයෙන් ලියන්න මූල්‍ය පහසුකම් ලබා දීම. මෙන්න මේ මූල්‍ය මේ පැත්තේ ඔක්කොම එයා දෙනවා. ඊළඟට හස්ත කර්මාන්ත මණ්ඩලය. හස්ත කර්මාන්ත මණ්ඩලයේ ලක්සල වගේ දේවල් පවත්වාගෙන යන ඒගොල්ලෝ ඇත්තටම අර හස්ත කර්මාන්ත ගෙවල් වල අතින් හදන භාණ්ඩ වලට තමයි ඒගොල්ලෝ සේවා දෙන්නේ. ඇත්තටම වෙළඳපොළ පහසුකම් සපයා දෙන එක තමයි මුලින්ම කරන්නේ. ලියන්න වෙළඳපොළ පහසුකම් සපයා දීම. ඊළඟට උපදේශන සේවා සැපයීම. හරි. ඊළඟට ආයෝජන මණ්ඩලය. ආයෝජන මණ්ඩලය ගොඩක් වෙලාවට කරන්නේ මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගන්න උදව් කරනවා. හරිද? ලියන්න ආයෝජන මණ්ඩලයේ ආයෝජන මණ්ඩලය යටිතල පහසුකම් සැපයීම. යටිතල පහසුකම් සැපයීම. ආයෝජකයන්ට අවශ්‍ය බදු සහන් ලබා දීම. ආයෝජකයන්ට අවශ්‍ය බදු සහන් ලබා දීම. ආයෝජකයන්ට බලපාන නීති රාමුව සකස් කිරීම. ආයෝජකයන්ට බලපාන නීති රාමුව සකස් කිරීම. ඕවා තමයි යා කරන්නේ. හරි. ඊළඟ අන්තිමට තියෙන්නේ මේ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන ණය යෝජනා ක්‍රම. මේකේ සමහරලාට ඔය පළවෙනි කොටසට වගේ අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ණය යෝජනා ක්‍රමය දෙන්නේ කාටද සහ මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කවුද කියන එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. පළවෙනි එක සුවන ස්මයිල්. මේක දෙන්නේ ඔය විස්තරේ පටන් ගන්න තැන ආයි තියෙනවා සුවන කියලා එකක්. ඒක කපන්නකො. ඒතර මේක පටන් ගන්න ඕනේ මෙහෙම. අන්තර්ජාතික සහයෝගීතාවය සඳහා වූ ජපාන බැංකුව. ජපාන් බැංක් for ඉන්ටර්නැෂනල් කෝපරේෂන් JBIC කියලා මේකට කියන්නේ. මෙන්න මේ බැංකුවේ මූල්‍ය අනුග්‍රහයෙන් එයා තමයි සල්ලි දෙන්නේ. ජාතික සංවර්ධන බැංකුව ප්‍රතිමූල්‍ය පහසුකම් සපයමින් එතකොට මේකට සම්බන්ධ ආයතන දෙක තමයි
අන්තර්ජාතික සහයෝගීතාවය සඳහා වූ ජපාන බැංකුවයි ලංකාවේ ජාතික සංවර්ධන බැංකුවයි NDB කියලා කියන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නංවාලීම සඳහා ක්‍රියාත්මක වන යෝජනා ක්‍රමයක්. මේක small and micro industries leaders and entrepreneur promotion project කියලා තමයි තියෙන්නේ. ඒකේ තියෙන වචන ටිකක් එකතු කරලා තමයි මේ smile කියලා එක හදලා තියෙන්නේ. small and micro කියන එක තමයි SM කියලා කියන්නේ. industries වලින් I අරගෙන තියෙනවා. leader වලින් L අරගෙන තියෙනවා. entrepreneur promotion project කියන එකෙන් ඔක්කොම එකතු කරලා E විතරක් අරන් දින. එහෙනම් තමයි smile කියන එක හැදිලා තියෙන්නේ. වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ මේකේ තුන්වෙනි අදියර. හරිද? තොර මේකෙන් කරන්නේ කර්මාන්ත ව්‍යවසායකින් නංවාලීම. දැන් ව්‍යවසායකව හැම එක්කෙනෙක්ම කර්මාන්තයක් කරන්නේ නැහැනේ. කර්මාන්තයක් කියන්නේ භාණ්ඩයක් හදන එක. සේවා සපයන එක කර්මාන්තයක් නෙමෙයි. වෙළඳාම් කරන එක කර්මාන්තයක් නෙමෙයි. මේක දෙන්නේ කර්මාන්තවල. තොර මේකේ මතක තියාගන්න ඕනේ මේකේ දෙන්නේ අන්තර්ජාතික සහයෝගීතාවය සඳහා වූ ජපාන බැංකුව මූල්‍ය පහසුකම් දෙනවා. ලංකාවේ NDB බැංකුව තමයි ප්‍රතිමූල්‍ය පහසුකම් සපයන්නේ. මේක දෙන්නේ සුළු කර්මාන්ත ව්‍යවසායකයන් නංවාලීම. අන්නේ කරුණු දෙක මතක තියාගන්න. ඊළඟට ලිය ඉසුර. ලිය ඉසුර දෙන්නේ මේ ලිය කිව්වම තේරෙනවනේ කාන්තාවන්ට මේක දෙන්නේ කියලා. කාරක ප්‍රාග්ධනයේ සහාය සැපයීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව RDB කියලා කියන්නේ. Regional Development Bank. ඔය RDB බැංකුව ගොඩාක් ඔය නාගරික පැතිවල ජනප්‍රිය නොවුනට ග්‍රාමීය වශයෙන් සෑහෙන වැඩ කොටසක් කරන බැංකුවක්. ඔය සුළු මහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ගොවීන්ට සොයන් රැකියා කරන අයට ආණ්ඩුව දෙන ණය යෝජනා ක්‍රම හිම ගොඩාක් ක්‍රියාත්මක වෙන්නේ RDB බැංකුව හරහා තමයි. හරිද? මේ ලිය ඉසුර කියන එකත් ක්‍රියාත්මක කරන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා. සුරකුම්පත් අවශ්‍ය නැහැ. කාන්තා ව්‍යවසායන් සඳහා තමයි ණය දෙන්නේ. හරිද? ඒතර මේක මතක තියාගන්න දෙන්නේ RDB බැංකුව හරහා කාන්තා ව්‍යවසායකයන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය වෙනුවෙන් තමයි ණය දෙන්නේ. කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය. ඊළඟට සහන්්‍යා. තව එකක්. ඒකෙත් මුලින් තියෙන සහන්්‍යා කියන වචනේ කපන්න. සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය සපයීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමයක්. ලංකාවේ මේකට සම්බන්ධ වෙන බැංකුව DFCC සහ අනෙකුත් වාණිජ බැංකු කීපයක් තියෙනවා. මේකේ ණය දෙන්නේ එතකොට මේකේ ණය දෙන්නේ සුළු පරිමාණ ව්‍යාපාරිකයින්. සම්බන්ධ ආසියානු සංවර්ධන බැංකුවයි ලංකාවේ නම් DFCC බැංකුවයි. ඊළඟට සනස ණය ව්‍යාපෘතිය කියන එක හතරවෙනි එක. ඒක උතන වැරදිලා අදාළ දෙන එක අලුත් ඡේදයක් නෙමෙයි. සනස ණය ව්‍යාපෘතිය කියන එක හතරවෙනි කාරණේ. හරිද? ඒතර ඒකේ විස්තරය තමයි කෘෂි, සත්ව, කුඩා කර්මාන්ත, වෙළඳාම සහ වාණිජ කටයුතු සඳහා ණය සපයන එකක්. ඒතර මේක ඇත්තටම හැම සුළු ව්‍යාපාරෙම ණය දෙනවා. ජාතික සංවර්ධන භාරකාර අරමුදල හා සමාජික තැන්පතු මේ සඳහා යොදා ගන්න අතර සනස මහා සංවර්ධන සංගමය, ඒ කියන්නේ මේ සනස කියලා එකක් තියෙන සකල සුරුවන් ණය දෙන සමිතිය. ඒගොල්ලෝ තමයි මේ ණය දෙන්නේ. මේක දෙන්නේ එතකොට මෙන්න මේ කෘෂි, සත්ව, කුඩා කර්මාන්ත, වෙළඳාම, වාණිජ කටයුතු කියන්නේ සරලව ගොත් හැම කුඩා ව්‍යාපාරයකටම දෙනවා. මේක එතකොට පාවිච්චි කරන්නේ සමාජිකයන්ගේ සනසේ තියෙන තැන්පතු සහ ජාතික සංවර්ධන භාරකාර අරමුදලේ තැන්පතු. ඊළඟට සෞභාග්‍ය කියන ණය යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කරන්නේ මහ බැංකුව. මහ බැංකුව ආණ්ඩුවේ තියෙන ඔය ලංකා බැංකුව, මහජන බැංකුව, ඊට අමතරව පෞද්ගලික බැංකුවක් වන සම්පත් බැංකුව වගේ එකතු වෙලා ඒකෙදි යා දෙන්නේ මේ යා කියනවා ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ. දැන් ඕගොල්ලෝ දකින්න ඇති සුළු හා මධ්‍ය පරිමාණ නිර්ණායකවල මේ නිර්ණායකය ඇත්තටම සුළු පරිමාණම නැහැ. සමහර ඒවා මිලියන 20යි, සේවකයෝ 50යි. ඒක යම් තාක් දුරකට අපි මේ
කුඩා ව්‍යාපාර කියන පාරයිනේ තියාගෙන මොන හරි විකුණන එකක්, ගෙදර ස්වයං රැකියාවක් විදිහට ඇඳුම් මහන එකක්, ඊටත් එහා ගියම සුළු පරිමාණ ව්‍යාපාරයකට ගන්නවා. ඒ නිසා අර ඇත්තටම කුඩා පරිමාණයෙන් තියෙන ඒවා තමයි මේ ශුද්‍ර ව්‍යාපාර කියලා කියන්නේ. ඉතාම සුළු පරිමාණයෙන් කරගෙන යනවා. ඒතර මේක දෙන්නේ ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට මහ බැංකුව දෙන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වගේ දේවල් හරහා මේකට අයදුම් කරන්න පුළුවන්. හරි. ඒක ලියාගමු. ලියන්න. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම හෝ වැඩි දියුණු කිරීම වෙනුවෙන් ලබා දෙන ණය යෝජනා ක්‍රමයකි. අලුත් ඡේදකින් ලියන්න. මෙම ණය යෝජනා ක්‍රමය මහජන බැංකුව ඊළඟට ලංකා බැංකුව ක්‍රමාදාල් ලියන්න. මහජන බැංකුව ලංකා බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සම්පත් බැංකුව ජන බැංකු හරහා ක්‍රියාත්මක වේ. හරි. ඊළඟ 5 සමූපකාර ග්‍රාමීය බැංකු ණය. ඒගොල්ලෝ ණය දෙන්නේ කෘෂි, දීවර, සත්ත්ව පාලනය, වෙළඳාම සහ වාණිජ කටයුතු සඳහා තමයි ණය දෙන්නේ. අර කලින් එක සකසුරුවම් ණය දෙන සමිතිනේ. මේ තියෙන්නේ සමූපකාර. මේ දෙකම එකයි. හරිද? ඒ කියන්නේ සනසින් දෙනවා නම් ඒක තමයි සනස ණය යෝජනා ක්‍රමය කිව්වේ. සමූපකාර වලින් දෙනවා නම් ඒක සමූපකාර ග්‍රාමීය බැංකු ණය. හරිද? සමූපකාර වල තියෙන බැංකු ඒකකයේ තමයි ග්‍රාමීය බැංකු කියලා කියන්නේ. ඒකට කලින් ඒවටම තමයි දෙන්නේ ජාතික සංවර්ධන භාරකාර අරමුදලේ සහ සමාජික තැන්පතු මේ සඳහා යොදා ගන්නවා. ඒතර මේක පරිපාලනය කරන්නේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. හරි. ඊළඟට සමෘද්ධි අයට එහෙම නැත්නම් දිවි නැගුම සංවර්ධන ණය යෝජනා ක්‍රමය. මේක දෙන්නේ සමෘද්ධි හෝ දිවි නැගුම බැංකු සංගම් හරහා සමෘද්ධිලාභීන් වෙත තමයි මේ ණය මුදල ලබා දෙන්නේ. මේ සඳහා අවශ්‍ය මුදල් රජයේ ප්‍රධානයන්ගෙන් සහ සමාජික තැන්පතු මගින් රැස් කර ගන්නවා. මෙහි පාලනය දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව තමයි සිද්ධ කරන්නේ. හරිද? එතකොට මේ වෙද්දි නම් සමෘද්ධි සහ දිවි නැගුම බැංකු ප්‍රාදේශීය සංවර්ධන බැංකු වලට ඒකාබද්ධ කරලා තියෙනවා. ඊළඟට ගොවි ජන නියමු බැංකු නියමු ව්‍යාපෘතිය. ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තු ව්‍යාපෘතියක්. ඒතර එයා තමයි මේක කරන්නේ. වගා කටයුතු සඳහා ගොවීන්ට කෙටි කාලීන ණය සහ දිගු කාලීන ණය ලබා දෙන එක තමයි මේකෙන් කරන්නේ. කෘෂිකාර්ම අමාත්‍යාංශයේ පිටුව ඇති ගොවීන්ගේ බාරකාර අරමුදල සහ සමාජික තැන්පතු මේ සඳහා යොදා ගැනීම. ණය යෝජනා ක්‍රම කීපයක්වත් කවුද ඒවා දෙන්නේ? කාටද දෙන්නේ? මොන අරමුණක් සඳහා දෙන්නේ කියන එක මතක තියාගන්න. මේ ණය යෝජනා ක්‍රම ටික ඉගෙන ගන්නවත් එක්කම මේ පාඩම මෙතනින් ඉවර වෙනවා. කුඩා ව්‍යාපාර කියන පාඩම මෙතනින් ඉවර වෙනවා. හරි. එතකොට ඊළඟට අපිට පටන් ගන්න තියෙන්නේ මුදල් සහ මූල්‍ය ආයතන කියන පාඩම BS වල.
හැබැයි මතක තියාගන්න මම ඊළඟ සතියේම මුදල් හා මූල්‍ය ආයතන කියන පාඩම පටන් ගන්නෙ නෑ. තේරුණාද? මීළඟ සතිය හෝ සති දෙක ඉකෝන් දවසෙත් BS දවසෙත් දෙකේම තියෙන ඉකෝන්. අපේ ක්ලාස් එකේ ඉන්න හැමෝම වගේ සබ්ජෙක්ට් දෙකටම සම්බන්ධ වෙන නිසා ගැටලුවක් නැහැ. ඉකෝන් දවසේයි BS දවසේයි දෙකේම තියෙන ඉකෝන්. ඉකෝන් මේ ටියුට් එක ඉවරුණාත් එක්කම එක පැත්තකින් ඉකෝන් අලුත් පාඩම පටන් ගන්නවා. අනිත් පැත්තෙන් BS වල මුදල් හා මූල්‍ය ආයතන කියන පාඩම පටන් ගන්නවා. හරිද? ඒ නිසා ඊළඟ සතියේ හෝ සති දෙකේ BS වලට අලුතෙන් වීඩියෝ එකක් වැටෙන්නේ නැහැ. ඒ වෙනුවට ඉකෝන් වලට වීඩියෝස් දෙකක් වැටෙයි දවස් දෙකකදී. හරි? ඒකත් එක්ක සම්බන්ධ වෙන්න ඊට පස්සේ අපි ඉකෝන් සහ BS වල අලුත් පාඩම් දෙක ආරම්භ කරමු. ආයිබෝවන්.